මේ වීඩියෝ ටියුටෝරියල් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කම්පැනි ලෝ වල ප්‍රධාන සංකල්ප ප්‍රධාන concept එක කතා කරන්න කලින් introduction to company law and corporate veil organization personality සහ මේ ආදී මූලික කරුණු පිළිබඳව තමයි අපි මේ commercial law 1 විෂයේ පළවෙනි වීඩියෝ ලෙසන් එකත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එක තුළදී අපි මුලින්ම බලන්නේ law governing companies in Sri Lanka. ඊළඟට අපි කතා කරනවා characteristics of a company, organizational personality, corporate veil, and finally we are going to learn about the lifting of corporate veil. So those are the concepts which we are learning under this video tutorial. Now when it comes to the law governing companies in Sri Lanka, the current law governing company is Companies Act number 7 of 2007. This is the most recent act and this was superseded by the Companies Act number 7 of 1982. So this was the old approach and the modern approach is established in 2007 Act. එතකොට මේ 1982 පනත සහ 2007 සමාගම් පනත අතර සුවිශේෂී වෙනස්කම් කිහිපයක් අපිට දකින්නට පුළුවන්. Now, the Companies Act number 7 of 2007 governs the legal regime of legal regulation and conduct of companies in Sri Lanka. වර්තමානයේදී Company Act එක තමයි මේ 2007 අංක 7 දරන සමාගම් පනත තමයි ලංකාවේ කම්පැනි සම්බන්ධයෙන් තියෙන legal regulations සහ legal regime එක බවට පත් වෙන්නේ මෙන්න මේ පනත. මේ ඇක්ට් එක රීප්ලේස් කරනවා 1982 පනත. මේක බේස්ඩ් උනේ 1948 UK වලින් හැදිලා තිබුණ Companies Act එකත් එක්ක. එතකොට මේ 1982 පනත අපි ගත්තොත් එහෙම මේක බේස්ඩ් උනේ අර කලින් කිව්වා වගේ UK එකත් එක්ක. නමුත් ලංකාවට අවශ්‍ය වෙනවා 2007 වෙනකොට දැන් 1982 තිබිච්ච commercial environment එක සහ 2007 තියෙන commercial environment එක අතර තියෙන වෙනස්කම් නිසා ලංකාවට අවශ්‍ය වෙනවා අලුත් සමාගම් නීතියක්. ඉතින් ඔන්න ඔය කියන අවශ්‍යතාවයත් එක්ක තමයි 2007 සමාගම් පනත නිර්මාණය වෙන්නේ. මෙතනදී draft කරනකොට drafters තීරණය කරනවා අපි UK වල තියෙන concept වලට වඩා එතනින් එහාට කියපු concept කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ කියලා. ඒ නිසා drafters look to update law of referring to Canadian and New Zealand company law. So therefore, the 2007 Act is based on this Canadian law and New Zealand law, but still fundamental English principles of English law and the Companies Act of 1982 still remains. Now, when it comes to the 1982, there are several fundamental concepts and they are still prevailing under the 2007 Act as well, but the main concepts are influenced by the Canadian law and New Zealand law. So we can discuss those important factors when it comes to the when we are discussing the facts in the detail. You can see the difference of 1982 and 2007 Companies Act. One of the most important difference between 1982 and 2007 Companies Act is 2007 Act simplified the proceedings and it influenced people to register their companies. 1982 සමාගම් පනත ගත්තොත් එහෙම මේකේ තිබ්බ ප්‍රොසීඩියර්ස් හරිම සංකීර්ණයි. කෙනෙක් සමාගමක් විදිහට ලියාපදිංචි කරන්න පිළිඹවීමක් මේ පනතෙන් සිද්ධ වුණේ නැහැ. මොකද මේ පනතේ තියෙන ප්‍රොසීඩියර්ස් අනුගමනය කරලා සමාගමක් නිර්මාණය කරනකොට කෙනෙක්ට හරිම අමාරු කටයුත්තක් තමයි තිබුණු. උදාහරණයක් විදිහට Articles of Associations වලට අමතරව මෙමොරන්ඩම් එකකුත් 1982 දී පනත යටතේදී අත්‍යවශ්‍ය සාධකයක් කියලා තිබුණු සමාගමක් ලියාපදිංචි කරනකොට නමුත් 2007 සමාගම් පනත මේ කියන කාරණාවන් හැම දෙයක්ම සිම්ප්ලිෆයිඩ් කරලා තනි පුද්ගලෙක්ට උනත් සමාගමක් විදිහට තමගේ ව්‍යාපාර ආයතනයේ සමාගම බවට පත් කරන්න අවශ්‍ය කරන කටයුතු මේ පනත යටතේ දාලා තියෙනවා. පනත හරිම සංකීර්ණ පනත. ලොකු පනතක් ගොඩක් සෙක්ෂන්ස් තියෙන නිසා මේ පනත කෙනෙක්ට අත්පොතක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද සබ්සෙක්ෂන්ස් ගොඩක් ඇත්තටේ හැමදේම කතා කරලා තියෙන නිසා. ඒතර මේ මම කලින් කිව්වා වගේ අර මෙමොරන්ඩම් එක අයින් කරලා තියෙනවා, ඔබ්ජෙක්ටිව් ක්ලෝස් අයින් කරලා තියෙනවා. මේ ආදී විදිහට 2007 සමාගම් පනතේදී ප්‍රොසීඩියර්ස් සහ මේ කියන කාරණාවල තිබෙන සංකීර්ණතාවය අඩු කිරීමක් කරලා තියෙනවා. So the 2007 Act is less complex when with comparative to the 1982 Act. Now when it comes to the characteristics of company සමාගමක තියෙන මූලික ලක්ෂණ ගත්තොත් එහෙම අපිට තියෙන පළවෙනිම කතන්දරය තමයි මෙන්න මේ වැදගත්ම කාරණාව separate legal personality. When it comes to a company has a separate legal personality distinct from its
members. Under company law, subsequent to incorporation, a company becomes a separate legal personality compared to its members. සමාගමක් විතර ලියාපදිංචි කරාවට පස්සේ company becomes a separate legal personality compared to its members. ඒකේ ආරම්භයේ සිටින අයිතිකාරයන්ගෙන් වෙන් වෙච්ච වෙනම ආයතනයක් විදිහට තමයි වෙනම ඒකකයක් විදිහට තමයි සලකන්නේ legal personality එකක් තියෙනවා. In other words, company is distinct and different from its members in the eyes of law. Now, for example, let me take one simple example for it. Now, there's a person called, let me say, Harsha. Harsha is the owner of a business. Now, he registered his company as Harsha Private Limited. Don't think about the name exactly. We are going to talk about the name later on. Just imagine now he has a company called Harsha Private Limited, and Harsha is the owner of the company. Now, when he was doing this business, the හන්දියේ පළතුරු කඩයක් දාගෙන ව්‍යාපාරයක් කරගෙන ගියාම මේ හර්ෂ යම්කිසි ක්‍රියාවක් කරා නම් ව්‍යාපාර ආයතනයේ විදිහට පොලිසිය විසින් හරි ඒ අදාළ පුද්ගලයන් විසින් නඩු පැවරීම කරන්නේ මේ හර්ෂ කියන නමට. මොකද ව්‍යාපාරයේ නමක් හන්දියේ තියෙන පළතුරු ලෑල්ල කියලා එහෙම නඩු පැවරීමක් කරන්න බෑ. ඒකට ලීගල් පර්සනැලිටි එකක් නෑ. ලීගල් පර්සනැලිටි එකක් තියෙන නැචරල් පර්සන් කෙනෙක් වෙන හර්ෂට. But when it comes to the Harsha Private Limited, මේක වෙනම ව්‍යාපාර ආයතනයක්. මේ ව්‍යාපාර ආයතනයේ අයිතිකාරයා හර්ෂ වුණාට යම්කිසි කාරණාවකදී නඩු පැවරීමක් කරන්නේ මෙන්න මේ හර්ෂ Private Limited කියන ආයතනයේ නමින්. මොකද මේ ආයතනය හර්ෂ වගේම තවත් පුද්ගලෙක් විදිහට සලකනවා. එතකොට අයිතිකාරයාගෙන් වෙන් වෙච්ච separate legal personality එකක්. මේ අයිතිකාරයාගෙන් වෙන් වෙච්ච වෙනස්ම legal personality එකක් නැති මේ පුද්ගල භාවයක් තියෙනවා කියලා මේ හර්ෂ Private Limited එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනයේ සලකන. එතකොට ඔවුන් සූ කිරීමක් ඒ වගේම contract වලට ලැබීමක් ඕනෑම කටයුත්තක් හර්ෂගේ නමින් නැතුව හර්ෂ Private Limited කියන ආයතනයේ නමින් සිදු කරන්නට පුළුවන්. ඕක තමයි company එකක තියෙන පළවෙනි characteristics එක. and එතනදී කියනවා it is capable of owning property, incurring debt, borrowing money, employing people, and they can do anything so as some ordinary person. Now, the second characteristics, capacity to sue and be sued. That's what exactly I was talking about earlier as well. And third thing is limited liability. This is also very important when it comes to the characteristics of a company. This is one reason why people tend to register their company, tend to register their business as a company. Now, as per the example in here, if you take Harsha in this situation, Harsha හන්දියේ මේ පළතුරු ලෑල්ල කරගෙන යනකොට එයා බැංකුවෙන් අරගන්නවා රුපියල් 50000ක ලෝන් එකක්. දැන් මේ බැංකුවේ ලෝන් එකක් ගත්තම ඔහු වගකීමකට බැඳිලා තියෙනවා බැංකුවත් එක්ක මේ 50000 ගෙවන්න. එතකොට මේ පළතුරු ලෑල්ලෙන් 50000ක ආදායමක් නොලැබුණොත් අපි කියනකො පළතුරු ලෑල්ලෙන් හම්බුනේ රුපියල් 10000යි. දැන් මේ ණය ගෙවනකොට රුපියල් 10000ක් විතරක් ගෙවලා හර්ෂට මේ liability එකෙන් මිදෙන්නට බෑ. Harsh has to sometimes may use his personal assets as well. එයාට සිද්ධ වෙනවා personal assets උත් use කරන්න. උදාහරණයක් විදිහට ගෙදර තියෙනවා නම් ගෙදර උකස් කරලා හරි මෙයාට සිද්ධ වෙනවා මේ බැංකුවේ රුපියල් 50000ක ලෝන් එක ගෙවා නිම කරන්න. මොකද liability is not limited to its business, may extend to his personal assets as well. Now, the situation is different in here. Now, imagine Harsha Private Limited obtain a loan of 50,000 from a company, from a bank, and now company has been liquidated. Company එක බංකොලොත් වෙලා දැන් company එක අවසන් කරන්න යන්නේ. එහෙම අවස්ථාවකදී company එක මොකද කරන්නේ? company එකේ වත්කම් ගත්තාන් පස්සේ company assets තියෙනවා. company එකේ assets තියෙන රුපියල් 30000ක් වෙන්න විතරයි. එතකොට මේ ඉතුරු 20000 මේ liability එකේ ඉතුරු දේවල් විකිණීම සම්බන්ධයෙන් හර්ෂය දැන් මේකේ අයිතිකාරයා personally liable වෙන්නේ නැහැ. හර්ෂගේ ගෙදර විකුණන්නවත් හර්ෂගේ වාහනේ විකුණන්නවත් එයාගේ personal account එකෙන් ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ව්‍යාපාරයේ නමින් ලබාගත් ලෝන් එක සම්බන්ධයෙන්
හර්ෂ ලයබිලිටි එක තියෙන්නේ මේ ආයතනයේ තියෙන ඇසෙට් සම්බන්ධයෙන් විතරයි. ඒතකොට යා පර්සනල් ලයබල් වීමක් එන්නේ නැහැ. ඔන්න ඔයකත් එක හේතුවක්. පුද්ගලයන් විසින් තමාගේ ව්‍යාපාර ආයතනය තනි පුද්ගල ව්‍යාපාරයක් ඉදිරිය නැතුව සමාගමක් ඉදිරිය ලියාපදිංචි කරන. ඒතකොට ඕක තමයි ලිමිටඩ් ලයබිලිටි කියලා කියන්නේ. ඊළඟට perpetual succession. මේ perpetual succession කියන එකත් ඉතාමත් වැදගත්. perpetual succession කියලා කියන්නේ දැන් මේ හර්ෂ හන්දියේ පළතුරු ලෑල්ල දාගෙන ගියාම හදිසියත් හර්ෂ රෝහල් ගත වුණොත් තුවාල වීමක් නිසා හෝ අසනීප තත්යකට පත් වුණොත් එහෙම නැත්නම් මිය ගියොත් මේ පළතුරු ලෑල්ල ඔහුට වහන්න සිද්ධ වෙනවා. මොකද ඔහුගෙන් පස්සේ perpetual succession එකක් නැහැ. හැබැයි අපි මේකේ හර්ෂ ප්‍රයිවට් ලිමිටඩ් කියන තැන ගත්තොත් හර්ෂ නැති වුණත් ඔහුගෙන් පස්සේ වෙන ඩිරෙක්ටර් කෙනෙක් එතකොට අපොයින්ට් කරලා මේ ව්‍යාපාර ආයතනෙ දිගටම පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ a company does not cease to exist unless it is specifically wound up or the task for which it was formed has been completed. Insolvency or death of member does not affect. See the difference, right? When it comes to if the company is not registered as a company, if the business is not registered as a company, insolvency or death of the members does affect the existence of the company. If they die, the business also no longer be there. But if it is a company, insolvency or death of the member does not affect to the existence of the company. They can replace their director as from someone else. So the name and the company has a perpetual succession. Now, also they can have separate property that we talked, and also transferability of the share. Now, unlike in a private business or entrepreneurship, or when it comes to a partnership or something like that, which is not be registered as a company, the transferability of the share ownership එක පැවරීම පහසු කාර්යයක් නෙමෙයි. But when it comes to the companies, they can easily issue shares and transfer the ownership. Transferability of the shares is very easy. So those are the facts which we are going to those are the facts which is important for the as the characteristics of a company. Okay, now we are coming to the organizational personality concept. We already have been discussed about that. Now when it comes to the Companies Act, section 2 subsection 1 talks about the legal status of the company. It says a company incorporated under this act shall by the name by which it is registered from time to time be a body corporate. Right? Now it says when a company is being incorporated by the name by which it is registered. යම් කිසි නමකින් ඔවුන් රෙජිස්ටර් කරොත් දැන් අපි ගත්තොත් එහෙම අපි මේ ගත්ත උදාහරණයෙම හර්ෂ ප්‍රයිවට් කියන නමින් යම් කිසි ආයතනයක් ලියාපදිංචි කරොත් මෙන්න මේ හර්ෂ ප්‍රයිවට් කියන එක දැන් බොඩි කෝපරේට් ලියාපදිංචි සමාගමක්. මේකට ලීගල් පර්සනැලිටි එකක් තියෙනවා. අර අපි කලින් කතා කරපු දෙයම තමයි. හර්ෂ ඉන්නවා, සමාගම තියෙනවා. දැන් මේ හර්ෂ ප්‍රයිවට් ලිමිටඩ් එක අයිතිකාරයාගෙන් වෙන් වෙච්ච වෙනමම අයිතික පුද්ගල භාවයක් තියෙන වෙනමම ඒකකයක් විදිහට සලකයි සලකන්නේ. එතකොට හර්ෂයම් ගිවිසුමකට එළඹුණොත් ඒක හර්ෂයි ඒ අදාළ පුද්ගලයා අතර ඇතිවෙන ගිවිසුමක්. ආයතනයේ තවත් පුද්ගලයෙක් එක්ක අතර ගිවිසුමකට එළඹුණොත් හර්ෂයෙහි අයිතිකාරයා විදිහට එළඹුණොත් ආයතනයේ නමින් නම් ඔහු ඒ අදාළ ගිවිසුමට එළඹෙන්නේ. ඒ ගිවිසුම ඇති වෙන්නේ මේ අදාළ පුද්ගලයාත් හර්ෂ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයත් අතරයි. මොකද හර්ෂ එළඹුණත් හර්ෂ එළඹෙන්නේ හර්ෂ ප්‍රයිවට් ලිමිටඩ් කියන නමින් නම් සෙක්ෂන් 2 සබ්සෙක්ෂන් 1 යටතේ කියන විදිහට ලීගල් ස්ටේටස් එකක් තියෙන නිසා කම්පැනි එකට බොඩි කෝපරේට් එකක් නිසා අපි එතනදී සලකනවා උන්ට සෙපරේට් ලීගල් පර්සනැලිටි එකක්, ඕගනයිසේෂනල් පර්සනැලිටි එකක් තියෙනවයි කියලා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ඕගනයිසේෂනල් පර්සනැලිටි සම්බන්ධයෙන් ඩිසයිඩඩ් කේස් ලෝස් ගත්තොත් එහෙම වැදගත් වෙන කේස් ලෝ එකක් තමයි මේ මැකවුරා vs නදර්න් ඇෂුරන්ස් කියලා කියන්නේ. මෙන්න මැකවුරා vs නදර්න් ඇෂුරන්ස් එකේදී කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක් තමයි වෙන්නේ. මැකවුරා කියන පුද්ගලයාට තිබුණා ටිම්බර් එස්ටේට් එකක්. අපි කියමුකෝ ලී ව්‍යාපාරයේ යෙදෙන ආයතනයක් කියලා. ටිම්බර් එස්ටේට් එකක් තිබුණා මෙන්න මේ මැකවුරා කියන පුද්ගලයාට. He sold the timber from the estate to Irish Canadian Sawmill Limited, a company which McEwra was the sole owner. Now he is the sole owner. එකම අයිතිකාරයා තමයි මේ. He obtained an insurance policy on the timber against the fire from Northern Assurance. දැන් මේ McEwra මොකද කරන්නේ? McEwra යනවා
මැකවුර ගිහිල්ලා ඉන්ෂුරන්ස් කම්පැනි එකක මේ නදන් ඇෂුරන්ස් කියන කම්පැනි එකත් එක්ක ගිවිසුමකට එළඹෙනවා. ඉන්ෂුරන්ස් පොලිසි එකකට එළඹෙනවා. මොනවා සම්බන්ධයෙන්ද? against on the timber against fire. right? fire insurance එකට එළඹෙන යම්කිසි අවස්ථාවකින් මෙන්න මේ ආයතනයේ තියෙන ලී භාණ්ඩ වලට timber වලට ගින්නක් ඇති වුණොත් එහෙම ඒ සම්බන්ධයෙන් ඉන්ෂුරන්ස් එකකට එළඹෙනවා මැකැවුරා සහ මේ නදන් ඇෂුරන්ස් කියන දෙපාර්ශ්වය අතර. policy was obtained in his own name. මැකැවුරගේ නමින් තමයි මෙන්න මේක ලබා ගන්න. මේක ඉතාමත් වැදගත්. not in the name of the company. subsequently timber was damaged. දැන් මොකද වෙන්නේ? මේ timber ගින්නෙන් මෙන්න මේ ආයතනයේ damage වෙනවා. දැන් මැකවුර මොකද කරන්නේ? මේ නදන් ඇෂුරන්ස් වලට කතා කරලා කියනවා මෙහෙමයි මම ඔයාලගේ ආයතනයේ මගේ මේ timber වලට against fire එකක් ඇති වුණොත් එහෙම කියලා ඉන්ෂුරන්ස් එකක් කරන් තිබුණා. දැන් ඒකෙන් හානි වෙලා තියෙනවා. මට දැන් මේකට අදාළ හානි පූර්ණේ කරන්න කියලා indemnify කරන්න කියලා කියනවා visual loss එක. Now when McEvora make the request, Northern Assurance refused to fulfill that obligation, to fulfill that indemnify the loss occurred to McEvora on the reason that they said the insurance policy was obtained on the name of the McEvora. McEvora ගේ නමින් තමයි එළඹුණේ මේ ආයතනයේ නමින් නෙමෙයි. McEvora private limited අතේ නෙමෙයි කියලා. ඒතර McEvora ආයතනයටයි දැන් මේ damage එක වුණේ insurance policy කරන් තියෙන McEvoraට. ඒ නිසා මේ ආයතනයට වෙච්ච damage එකක් McEvoraට claim කරන්න බෑ කියලා. අපි සරලම උදාහරණයක් ගත්තොත් එහෙම life insurance එකක් ගන්නවා හර්ෂ දෙවන් කියලා තව පුද්ගලෙක් ඉන්නවා. එතකොට අපි ගත්තොත් හර්ෂ නම් පොලිසි එක අරගන්නේ යාගේ හොඳම යාළුවා දෙවන් වුණත් දෙවන් මැරුණම හර්ෂට මේ පොලිසි එක ක්ලේම් කරන්න බෑ. මොකද පොලිසි එක අරන් තියෙන හර්ෂගේ නමින්. මේ ඒකට හේතු වෙන්නේ මේ හර්ෂ කියන්නේ එක පුද්ගලෙක්, දෙවන් කියන්නේ එක පුද්ගලෙක්. එතකොට පොලිසි එක ගත්ත පුද්ගලයාට විතරයි ඒ පොලිසි එකකින් ඩැමේජ් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ විදිහටම අපි ගත්තොත් එහෙම මැකැවුරාගේ නමින් තමයි ඉන්ෂුරන්ස් පොලිසි එක අරන් තියෙන්නේ. ආයතනයේ නමින් නෙමෙයි. එහෙනම් ආයතනයට වෙච්ච ඩැමේජ් එක මැකැවුරට බෑ ඉන්ඩෙන්ටිෆයි කරන්න. ඔන්න ඔය බේසිස් එක courts help කරනවා. judgment එකේදී කියනවා Northern Assurance refused to pay on the fire policy because the timber was owned by the company and not by McEvora. Now the damage was occurred to the company, not to the McEvora, but the policy was taken by McEvora, so the damage occurred to someone else. Policy is on someone else. Therefore, Northern Assurance refused to pay the fire policy. Now courts upheld Northern Assurance argument. They upheld the Northern Assurance argument. And they said Canadian Sawmill Limited or the company owned by the McEvora was a separate legal entity from its owner McEvora, and therefore it need not to pay McEvora any money on the claim. ඒ නිසා McEvoraට මේ claim එක සම්බන්ධයෙන් කිසිම මුදලක් ගෙවන්නට ඕනේ නැහැ කියලා McEvora versus Northern Assurance එකේදී කියනවා. ඉතින් මෙන්න මේක organization personality වලට අපිට කතා කරන්න පුළුවන් ඉතාමත් හොඳ නඩු තීන්දුවක්. ඊළඟට අපි කතා කරන්නේ වැදගත්ම කාරණාවක් වෙන corporate veil එක. මේ corporate veil කියන concept එක ඉතාමත් වැදගත් සමාගම් නීතිය යටතේදී. Corporate veil is a legal concept and it separates the personality of a company from its shareholder. Protects them from personal liability for company's debts and obligation. And when it comes to the corporate veil, the landmark judgment is the Salmon versus Salmon Company Limited. This was the most important case which discuss about the corporate veil. අපි මේ case එකත් එක්කම මේ corporate veil කියන concept එක ගැන කතා කරමු. දැන් මේ corporate veil ගැන කතා කරනකොට මේ case එකේදී වෙන්නේ දැන් මෙතනදී සල්මන් කියන පුද්ගලයා මෙයා ව්‍යාපාර ආයතනයක් කරගෙන යනවා, බිස්නස් එකක් කරගෙන යනවා. Now what he wanted is දැන් මෙයා තමයි මේ ව්‍යාපාර ආයතනයේ හැම බිස්නස් එකක්ම කරන්නේ, හැම කටයුත්තක්ම ට්‍රාන්සැක්ෂන් වලට එළඹෙන ගණතුරු සිද්ධ කරන්නේ, ඩිසිෂන්ස් ගන්න, ප්‍රොෆිට් එක ලබා ගන්න හැම දෙයක්ම කරන්නේ සල්මන් මේ බිස්නස් එකක් විදිහට. දැන් මෙයා මේක කන්වර්ට් කරනවා පෞද්ගලික තනියම කරගෙන ගියපු බිස්නස් එක ව්‍යාපාර ආයතනයක් විදිහට. දැන් මෙයා මේක ව්‍යාපාර ආයතනයක් විදිහට රෙජිස්ටර් කරනවා. මෙයා මේක දැන් සැලමන්
and Co Limited කරලා මෙයා මොකද කරන්නේ සැලමන් වත් එයාගේ wife වත් right එයාගේ දරුවන්වත් his wife children became members දැන් මේ තුන්දෙනාම මේකේ ආයතනයේ directors ලා එහෙම නැත්නම් අපි කියමුකෝ සමාජික කියලා ව්‍යාපාරයේ සමාජිකයන් බවට පත් කරනවා හැබැයි මෙම සමාජිකයන් බවට පත් කරත් මේගොල්ලෝ නාම මාත්‍රික පත් කිරීම විතරයි මේ හැම දෙයක්ම තාමත් කරේ සැලමන්මයි කලිනුත් සේරම ව්‍යාපාර තීරණ අරගත්තේ business decisions were taken by Salomon even after it was registered the decisions are taken by Salomon before the profit was taken by Salomon now even though they are partners still the profits are taken by Salomon now only difference now everything is very similar when Salomon was doing as a business and also when it comes to the corporation the processes are done by the same person there is no difference now what happened is the company then went into liquidation without sufficient assets කාලයක් ගියාන් පස්සේ ව්‍යාපාරයට වත්කම් නැති නිසා මේ ව්‍යාපාරයේ liquidation එකක් වහන්න සිද්ධ වෙනවා දැන් මේ අවස්ථාවේදී liquidation එකට ගියාම action brought against Salomon for the purpose of recovering amounts owed to the unsecured creditors දැන් මොකද කරන්නේ දැන් Salomon ඉන්නවනේ ඊට පස්සේ ව්‍යාපාර ආයතනයක් තියෙනවා right දැන් creditors ලා මොකද වෙන්නේ නායකාරයෝ මොකද කරන්නේ මෙයාලා action එකක් වෙනවා නඩුවක් ෆයිල් කරනවා Salomon එරෙහිව to recover the amounts owed එයාලා ඕවෙලා තියෙන liability එක තියෙන ඒ මුදල recover කර ගැනීම සඳහා නඩුවක් කරනවා එතනදී court of appeal held Salomon personally liable for the debts court of appeal එකේදී කියනවා personally liable කියලා debts වලට Salomon personally liable කියලා කියනවා ව්‍යාපාරයේ නමින් ලබා ගත්තා. නමුත් මේ decision එක reverse කරනවා House of Lords වලදී. මෙතනදී අපි House of Lords කියන්නේ UK වලදී ගත්තම අපි ලංකාව විදිහට ගත්තොත් අපි කියමු Supreme Court කියලා. එතනදී Lord Macnaghten stated the company is a law a different person altogether from its subscribers. මෙතනදී කියනවා මේ corporate wealth concept එක. company එක subscribers ලාගෙන එහෙමත් නැත්නම් අයිතිකාරයාගෙන් වෙනස් වෙච්ච different person කෙනෙක් කියලා. And though it may be that after incorporation the business is precisely the same as it was before. කලින් විදිහම තමයි business එක වෙන්නේ. කලින් කරේ පළතුරු වල දාම නම් දැනුත් වෙන පළතුරු වල දාමම තමයි. කලිනුත් පළතුරු මිලදී ගැනීම කරේ Salomon. දැනුත් පළතුරු මිලදී ගැනීම කරන්නේ Salomon. කලින් ව්‍යාපාරයේ profit ලබා ගත්තේ Salomon. දැනුත් ඒකේ profit ලබා ගන්න Salomon. හැබැයි එහෙම වුණත් and the same person are managers. And the same hand receives profit. The company is not in the law of the agent. හැබැයි වැදගත් කාරණා ඊළඟට කියනවා no other subscribers as members in any shape or form except to the extent in the manner provided by the act. හැබැයි මේ විදිහට දෙන්නම එකම පුද්ගලයෙක් වුණත් කලින් විදිහටම එකම managers ලා තාමත් ඉන්නේ same person management එක කරන්නේ එහෙම වුණත් මෙතන corporate veil කියලා concept එකකින් මේ Salomon වහලා තිනවා ආයතනයේ නමින්. එතකොට ආයතනයේ ඇතුලේ Salomon කියන පුද්ගලයා මේ කලමනාකාරීත්වය කරත් Salomon Co Limited Salomon and Co Limited තමයි දැන් වර්තමානයේ පේන්න තියෙන නාමය. එතකොට Salomon පෞද්ගලිකව මේ Salomon Co Limited එක යටතේ සිද්ධ වෙන කිසිම කටයුත්තක් සම්බන්ධයෙන් වගකීමකට බැඳෙන්නේ නැහැ. Salomon personally liable වෙන්නේ නැහැයි කියලා House of Lords වලදී කියනවා මෙතනදී liability එක extend කරන්න බැහැයි කියලා. මේ corporate veil concept එක කියලා කියන්නේ හරියටම විවාහයකදී අපි ක්‍රිස්තියානි විවාහයක් ගත්තොත් එහෙම bride කෙනෙක් veil එකකින් තමාගේ මූණ වහගෙන ඉන්නවා වගේ අපි දැන් එතනදී දන්නවා මෙතන direct wife බිරිඳක් ඉන්නවා එහෙමත් නැත්නම් bride කෙනෙක් ඉන්නවා කියලා. නමුත් veil එක නිසාවෙන් ඇයගේ මූණ වැහිලා තමයි තින්නේ අපිට හොයාගන්න බෑ කවුද කියලා. ඒ විදිහටම ආයතනයක අයිතිකාරයන්ව corporate veil එකකින් ඒ කියන්නේ ආව ලියාපදිංචියෙන් incorporation එකෙන් මේකේ අයිතිකාරයන් කවුද කියන එක veil එකකින් වහලා තියෙනවා උන් protect වෙලා තියෙනවා. එතකොට අපිට එළියට පේන්න තියෙන්නේ මේ Salomon Co Limited කියන ව්‍යාපාර ආයතනයේ නම විතරයි. එහි අයිතිකාරයන් කවුද? ඔවුන්ව personally liable කිරීමේ හැකියාවක් නැහැයි කියලා Salomon versus Salomon and Co Limited case එකේදී හඳුන්වා දීමක් කරනවා. ඉතින් ඔය කියන කාරණාවන් තමයි අපිට මූලික වශයෙන්ම කම්පැනි ලෝ වල මේ පළවෙනි වීඩියෝ ටියුටෝරියල් එකදී ඉගෙන ගන්න තියෙන්නේ. මේ වීඩියෝ ටියුටෝරියල් එක සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ ස්ටුඩන්ට් කෙයාර් සර්විස් එක හරහා ඔයාලට තියෙන ප්‍රශ්න ඔයාලගේ තියෙන ඩවුට්ස් निराකරණය කරගන්න
මේ උඩින් දැක්වෙන නම්බර්ස් දෙකෙන් එකකට ඔයාලට පුළුවන් Viber හෝ WhatsApp හරහා ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න යොමු කරලා ඒවා निराකරණය කරගන්න. ඔයාලා වීඩියෝ එක බලන ඕනම අවස්ථාවකදී ඔයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කළා ඒවා निराකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා.